දාලා A හා B අතර කෝණය අංශක අනුවයි. මෙතන මම යටින් ලියලා තියෙන්නේ මේ ඇරෝ එක ගාලා යට ලියලා තියෙන්නේ A හා B අතර කෝණය අංශක අනුවයි. නෝමන තමයි ඉදිරියට ගන්න. බලන්න එහෙනම් මේකේ නෝමන නැත්තම් දෙක කොටස දැන් මේකේ රෝමිලක්කන් දෙක කොටස කියනවා රෝමිලක්කන් දෙක කොටස මේක කියනවා මාපාංක A සමානයි මාපාංක B සමානයි මාපාංක A නෙ B මාපාංක A සමානයි මාපාංක B සමානයි මාපාංක A නෙ B දැන් මොකද ගන්නවා මේ වගේ එකක් හසු කරන විදිය දැන් මේවට දිගව දාලා බලන්න මාපාංක A කියන්නේ OA මාපාංක B කියන්නේ OB मापांक A ने B कहने AB A කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ පාදතුන සමාන එකනේ එහෙනම් ඒකෙන් ගම්ම වෙන්නේ මොකක්ද ඒකෙන් ගම්ම වෙන්නේ මේ ත්‍රිකෝණයේ සමපාදයි OAB සමපාද ත්‍රිකෝණය OAB සමපාද ත්‍රිකෝණය එතකොට OAB සමපාද ත්‍රිකෝණයක් නම් ආය අහන්න දෙයක් නැහැ මේ කෝණයේ අංශක 60යි. ඒ කියන්නේ A හා B අතර කෝණයේ අංශක 60යි. A හා B අතර කෝණය සමානයි අංශක 60යි. right. එහෙනම් ඔයගොල්ලෝ හෝම්වර්ක් එකේ 17 වෙනි ගානයි 18 වෙනි ගානයි 20 වෙනි ගානයි. හරි. 17යි 18යි 20යි කරන්න හෝම්වර්ක් එකේ 17යි 18යි 20යි මේ ගාන මේ කියලා ගන්නත් නැහැ මෙන්න මේ තුන හෝම්වර්ක් එකේ කරන්න හරි හෝම්වර්ක් එකේ ඔය තුන දාගන්න මේක සටහන් කරගන්න අපි එනම් අලුත් කොටසකට යනවා
දෛශික ආකලනය, ව්‍යාකලනය, සමාන්තර දෛශික, සමාන දෛශික, ඒ කියන සියලු කාරණා ටික යටතේ තමයි මේ ටික ප්‍රැක්ටිස් කරන්නේ. මේ ගණන් ටික හැදෙන්නේ. දෛශික නිරූපණය, දෛශික අංකණය, දෛශික දෙකක සමානතාවය, කොහොමද දෛශිකය තව දෛශිකයකට සමාන වෙන්නේ? ඊළඟට කොහොමද දෛශිකයක් සමාන්තර දෛශික? හරි, සමාන්තර දෛශික කියන්නේ ඊළඟට දෛශික ආකලන ත්‍රිකෝණ නියමය, බහුවස්ව නියමය, දෛශික අඩු කිරීම, මේ සියලු කාරණා පීඩුම් දෛශිකය, මේ සියලු කාරණා එකතු වෙලා තමයි අපි මේ කියන කොටස දක්වා දෛශික පාඩම අපි කරගෙන ඉස්සරහට ආවේ. මේ ටික දක්වා දෛශික පාඩම අපි කරගෙන ඉස්සරහට ආවේ. ඔන්න ඔය කියන මේ කරුණු කාරණා ටික ඒක රාශී කරගෙන. හරි, ඔය කියන කරුණු කාරණා ටික ඒක රාශී කරගෙන තමයි අපි ආවේ. දැන් මේ අපි යනවා ඉතා වැදගත් කොටසට. ඉතා වැදගත් කොටසකට අපි යනවා. ඉතාම වැදගත් කොටසකට. ඒ තමයි ඒකක දෛශිකය කියන සංකල්පය. මේක හරිය වැදගත්. ඒකක දෛශිකය කියන සංකල්පය. මෙතනින් තමයි අපි අර දෛශිකයක වීතිය ස්වරූපය කියලා අපි මෙතෙක් ඉදිරියට ගන්නේ නැතුව ඉන්නේ ඉතාම වැදගත් concept එකකට පාරක් පාගන්න. ඒකක දෛශිකය කියන concept එක. unit vectors කියලා කියන්නේ unit vector. ඉංග්‍රීසි මීඩියම් කරලා මම ඉන්න නිසා මම මතක් වෙච්ච වෙලාවට පුළුවන් විදිහට මම මේ terms කියන්න සමානලාවට අමතක වෙනවා. unit vector. හරි. ඒකක දෛශිකය කියන්නේ. හරි. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ අන්න ඒක. ඒ ඒකක දෛශිකය කියන concept එක. හරි, ඒකක දෛශිකය කියන concept එක තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මේකෙන් තමයි අපි අර දෛශිකයක වීතිය ස්වරූපය කියන concept එකට අතුල් වෙන්නේ. දෛශිකයක වීතිය ස්වරූපය කියන concept එකට අපි අතුල් වෙන්නේ. අපි බලමු මොකක්ද ඒකක දෛශිකයක් කියන්නේ. අපි දෛශිකයක් ගමු මෙන්න මෙහෙම. ඊසාන දෙසට තප්පරයට මීටර 5ක ප්‍රවේගයක්. ඊසාන දෙසට තප්පරයට මීටර 5ක ප්‍රවේගයක්. අපි මේ දෛශිකයක් ගන්නවා. දැන් ඔය දෛශිකය මට පුළුවන් දිෂ්ඨ රේඛා ඛණ්ඩයකින් නිරූපණය කරන්න ඊසාන දෙසට අපි ගමු තප්පරයට මීටර 1ක් වෙනුවෙන් 1 සෙන්ටිමීටරයක් ගන්නවා. එතකොට මට පුළුවන් සෙන්ටිමීටර 5ක් දිග රේඛා ඛණ්ඩයකින් මේක පැහැදිලි කරන්න. ඔය දෛශිකය මේක අංශක 45ක් ඇන්ගල් වල තියෙන්නේ. අංශක 45ක් ඇන්ගල් වල තියෙන්නේ AB කියලා දෛශිකය. හරි, ඒකක 5ක් දිගයි. මේක රෝණම් මම ගන්නකො AB. හරි. දැන් මම මොකද කරන්නේ? මේ දෛශිකය සමාන කොටස් 5කට බෙදනවා. මේ දෛශිකය සමාන කොටස් 5කට බෙදනවා. දැන් AB වල දිග ඉන්නේ සෙන්ටිමීටර් 5යි. මේ දෛශිකය මම සමාන කොටස් 5කට බෙදනවා. මෙහෙම කොටස් 5කට බෙදනවා. 1 2 3 4 5. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඒක කොටසක් මගේ. ඒක කොටසක් මගේ නිරූපිත දෛශිකය ගන්නවා. රේඛා ඛණ්ඩය. අතන මම වශයෙන් කරු රේඛා ඛණ්ඩය. ඒක මම වෙනම ගන්නවා ගලවලා පැත්තකට වෙන්නේ. එන්නේ රේඛා ඛණ්ඩයේ නිරූපණය වෙනවා එක්තරා දෛශිකයක්. හරි. මොකද මම කරේ අර AB කියන දෛශිකය යාගේ විශාලත්වය 5 නිසා සමාන කොටස් 5කට බෙදලා ඒකෙන් එක කෑල්ලක් මම ගත්තා.
මම බලනවා. මෙන්න මේ කොටස. මේ කොටස මගේ නිරූපණයට දර්ශනය. හරි. මේ කොටස මගේ නිරූපණයට දර්ශනය. දැන් මේක ටිකක් ලොකු මදි නම් අපි යමු වෙන කොටස දාන්න. මේක ඉතාම වැදගත් concept එකක් අපි මේ කතා කරන්නේ. ආයි කියලා වැඩක් නැහැ. මේක නිකන් මේ රයිසික වල heart එක වගේ කරා. හරි. මේක රයිසික වල heart එක වගේ කරා. මෙතන හොඳ concept එකක් කියන දරක් නේ. මේක අංශ 45 පාඩු තියෙන්නේ. ඒක ඕනෙත් නැහැ අතනම. විසාන දෙසල තියෙන්නේ රයිසිකේ AB මම මේක ඒ රයිසිකේ කියලා ගන්නවා. හරි. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ එක කොටසක් දලවලා ගන්නවා මෙන්න. මේ එක කෑල්ලක්. මේ වගේ. ඒකෙන් දෛශිකයක් නිරූපණය වෙනවා. මෙන්න මේ කැලේ දරවලා ගත්තා. එතකොට AB දෛශිකය එයාගේ විශාලත්වය 5 නිසා මම සමාන වර්ගවල 5කට බෙදලා ඒ රේඛාව ඒ එක රේඛා කැලේක නිරූපණයට දෛශිකය ගත්තා. අන්නේ දෛශිකයට මට කියන්න පුළුවන් AB පැත්තට තියෙන ඒකට දෛශිකය. අර AB කියන දෛශිකයට අදාළ එයාට නැකමක් කියන ඒකක දෛශිකය. නැත්නම් එයාගේ ඒකක දෛශිකය. ඒ දෛශිකයේ පැත්තට තියෙන ඒකක දෛශිකයක් කියලා කියනවා. එහෙම නැත්නම් මේ ඒකේ ඒකක දෛශිකයක් කියලා කියනවා. නැත්නම් ඒ තියෙන පැත්තට තියෙන ඒකක දෛශිකයක් කියලා අපිට ගන්න පුළුවන්. වඩාගෙන කිව්වොත් ඒක. AB තියෙන පැත්තට තිබෙන ඒකක දෛශිකය. දොරකට පැහැදිලිද මෙතන මේ ඒකක දෛශිකය කියන එක කොහොමද අපි ලබා ගත්තේ කියන්නේ මේ ඒකක දෛශිකය කියන එක අපි ලබා ගත්තේ කොහොමද යම් දෛශිකයක් එයාගේ විශාලත්වයට අදාළව සමාන කොටස් වලට බෙදීම ඔන්න ඔය concept එක උඩට යවා මේ දෛශිකය එයාගේ විශාලත්වයට අදාළව අපි මේ බෙදුවා එයාගේ විශාලත්වය 5 නිසා සමාන කොටස් 5කට මම බෙදුවා බෙදුවාම නිරූපණය වෙනවා පොඩි රේඛා ඛණ්ඩයක්. අන්නේ රේඛා ඛණ්ඩයේ නිරූපණය වෙන්නේ AB දෛශිකයේ පැත්තට තියෙන ඒකක දෛශිකය. මේකට මට කියන්න පුළුවන් AB ගේ පැත්තට තියෙන ඒකක දෛශිකය. හැබැයි මම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ගත්තොත් A size එකක්. එතකොට මට කියන්න පුළුවන් BA ගේ පැත්තට තියෙන ඒකක දෛශිකයක් කියලා. එහෙම නැත්නම් ඍණ AB ගේ පැත්තට තියෙන ඒකක දෛශිකයක්. එහෙම නැත්නම් ඍණ A ගේ පැත්තට තියෙන ඒකක දෛශිකයක්. මේකම තමයි පැත්තම ආවොත් එන්නේ. හරිද? එතකොට දැන් මෙතන තියෙන පොයින්ට් එක මෙතන එකයි. මෙතන තියෙන සංකල්පමය පැත්ත මෙතන එකයි. යම් දෛශිකයක් එහි විශාලත්වයෙන් බෙදුවම යම් දෛශිකයක් එහි විශාලත්වයෙන් බෙදුවාම එම දෛශිකයේ පැත්තට තියෙන ඒකක දෛශිකයක් අපට ලැබෙනවා. එම දෛශිකයේ පැත්තට තියෙන ඒකක දෛශිකයක් ලැබෙනවා. යම් දෛශිකයක් එහි විශාලත්වයෙන් බෙදූ කල එම දෛශිකයේ දෙසට තියෙන එම දෛශිකයේ දිශාවට තියෙන ඒකක දෛශිකයක් අපිට හම්බ වෙනවා. ඉතින් ඒක ප්‍රවේග දෛශිකයකටත් අදාළයි, බල දෛශිකයකට අදාළයි, ත්වරණයට අදාළයි, විස්ථාපනයට අදාළයි. ඕනම දෛශිකයක් එයාගේ විශාලත්වයෙන් බෙදූ කල එම දෛශිකයේ දිශාවල තියෙන ඒකක දෛශිකයක් ලැබෙනවා. එහෙනම් ඔය කිව්ව කතාව මට මැතමැටිකලි මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඔය කිව්ව කතාව මැතමැටිකලි මෙහෙම ලියන්න පුළුවන්. ඒ බෙදීම මාපාංකයේ ඒ බෙදීම මාපාංකයේ එවන ඒ බෙදීම මාපාංකයේ මට කිව්වේ ඇයි? ඒහි දෙසට ඒකක දෛශිකය. එහෙම නැත්නම් ඕක මම මෙහෙම කිව්වොත් එහෙම
AB බෙදීම මාපාංක AB සමානයි AB දෙසට ඒකක දෛශිකය. ඒකක දෛශිකය. right නිකම් මෙතන නැති එකක් කියමු අපි. B බෙදීම කොහෙන්ද ලියන්නේ? මෙතනදී B බෙදීම මාපාංක B සමානයි B දෙසට ඒකක දෛශිකය. දැන් අපි මේක ඍණ B බෙදීම මාපාංක B කියලා ගත්තොත් එහෙනම් ඍණ B දෙසට ඒකක දෛශිකය. ඒකක දෛශිකය. සරල සාමාන්‍යකරණ අදහස මේකයි. යම් දෛශිකයක් එයාගේ මාපාංකයෙන් බෙදුවාම ඒ පැත්තට තියෙන ඒකක දෛශිකයක් ලැබෙනවා. ළමයි සාමාන්‍යයෙන් ඒකක දෛශික දක්වන්න පාවිච්චි කරන සංකේතයක් තියෙනවා. ඒක අපි මෙතනින් පස්සේ වැඩි පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේක කියන වෙලාවේ කියනවා. ඉංග්‍රීසි හොනේ සිම්පල් ලකුණක් ලියලා අර යටින් ඉරලා නැතුව උඩින් මෙන්න මෙහෙම ලකුණක් දාන්න. ඕකට කියන්නේ hat කියලා. ඒ hat මට ඕකට අවෙනකන් සිංහල වචනයක් පාරිභාෂික වචනයක් කම්පෙලා නැහැ කියන්නේ මේ විදිහට තමයි. ඒ hat. එහෙම නැත්නම් මේකට වගේ කියනවා me hat. K hat. N hat. අර ඒ වගේ කියනවා. ඒකේ අදහස් කරන්නේ ඒක දැයි ඔක යටින් ඉරලා යවුවත් අවුලක් නැහැ. නමුත් අර විශේෂ වශයෙන් ඒකක දර්ශකයක් හඳුන්වද්දී ඔය කියන සංකේත පාවිච්චි කරනවා. ඒ නිසා මේ සමාන මේක ලියලා මේ සමාන ඇදගෙන මේ තොරතුරු ටික ලියන්න. ඔය තියරි එකෙන් අපි මතු කර ගන්නවා
ඉතාම වැදගත් රිසල්ට් එකක්. ඒක තමයි අපේ දෛශිකයේ වීඩියෝ ස්වරූපයේ කියන අර ඉතාම වැදගත් concept එකට අපි පාවිච්චි කරන්නේ. හොඳයි එහෙමනම් මම හිතන්නේ මේක සටහන් කරන්නේ නැති කියලා මම මේක මහන්නම්. දැන් අපි බලමු මෙන්න මේක මේ දෛශික වල ඔයාලට තේරෙනවා ඉතාලම සියුම් පොඩි පොඩි සංකල්ප ගණනාවක් තියෙන. මේවා නිකන් අර සියුම් මුතු මාලයක් අමුණනවා වගේ මේක එක දෙකක් අමුණනවා. හරි එක වගලුවක් හරි විශ්ුනොත් මාලය සම්පූර්ණ. ඒ වගේ තමයි මේවා. ඉතින් අර බලන්නකො දෛශික ඉගෙන ගන්න වෙලාවේ පොඩි දෙයකට දෛශික තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති හේතුව ඒවා හරියට මොලේට එහෙම දීලා නැහැ, දිනුත් නැහැ. ඒ නිසා ගාන තනියම හදාගන්න බෑ. අපි බලමු දැන් මේකේ අපිට මත වෙන ඉතාම වැදගත් ප්‍රතිඵල දෙකක් තියෙනවා. දැන් මේක මම මේ ඔයගලන්ගේ ඔළුවේ ඇතුලේ පොඩ්ඩක් ගන්න යන්නේ. ඔයගලගේ මනස ඇතුලට මේක දැන් යවන්න හදන්න. මේ concept එක. මොකක්ද? අපි දැක්ක දේ තමයි මම කිසිම රූපයක් අඳින්නේ නැහැ. මේක වියුක්තව ඔළුවට යවන්න ඕන දෙයක්. රූප නැතුව අයිඩියා එකට යවන්න ඕන. අදහස යවන්න ඕන. ඒක ඉතේ ගැඹුරුම දැන් එක ස්ථාවර වෙනවා. ඒ මොකද්ද? කිසියම් දෛශිකයක් එයාගේ මාපාංකයෙන් බෙදූ කල කිසියම් දෛශිකයක් එහි විශාලත්වයෙන් බෙදුවා. පහෙන් බෙදුවා පහට බෙදුවේ කියන්නේ ඒකේ විශාලත්වය 6 වුණා නම් 6 බෙදන්න. නේද? එතන තප්පරේ මීටර 5යි කියලා නේද? අපි හිතමු ළමේ වාහනයක් නැගිටින දෙසට තප්පරේ මීටර 25ක වගේ යනවා. එහෙනම් මේ දෛශිකය බෙදන්න ඕනේ 25ක්. විශාලත්වයෙන් බෙදන්නේ. මේ බෙදුවාම තමයි මේ පැත්තට තියෙන ඒකක දෛශිකයක් අපිට ලැබෙන්නේ. එතකොට අපට ලැබෙනවා ඒකක දෛශිකයක් n. මේ n කියන්නේ ඒකේ පැත්තට තියෙන ඒකක දෛශිකයක්. මෙන්න මෙතන තියෙන දෛශිකයේ දෙසට තියෙන ඒකක දෛශිකය. ඊට විරුද්ධ පැත්තට තියෙන ඒකක දෛශිකයක් ගන්න නම් මේ දෛශිකයේ විනාඩිය ගන්න ඕනේ. හරිද? දැන් මේක තමයි මට ඔයගලන්ට දෙන්න ඕන පළවෙනි අයිඩියා එක. මේ එකක්. මේ ඒකක දෛශික සම්බන්ධයෙන් මට ඔයගලන්ට දෙන්න ඕන එක මේ concept එකක් ඕකම මම පොඩි වෙනසකට භාජනය කරනවා. මේ මාපාංකය කියන එක මම දාන එහා පැත්ත. දාපුවම මට එනවා A සමානයි කියලා මාපාංකයේ වතාවක් එන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න මොකද්ද මේකේ වෙනස? මේ පොඩි දෙයක් මේ කරේ කියන්නේ. ඔය පොඩි දෙයක් තමයි කරේ. හැබැයි ඔළුවේ ඇතුලේ ගොඩනැගෙන සංකල්පය පොඩි නෑ. මෙන්න මේ concept එක නැතුව මෙතනින් එහාට දෛශික වල තියෙන ඒ වැදගත්ම ප්‍රතිඵල බිල්ඩ් අප් කරන්න බෑ මට. ඔයගොල්ලෝ ඔළුවේ. මේ ඉතාම වැදගත් ප්‍රතිඵලයක්. මට මේක මේ සූත්‍රයක් විදිහට ඔළුවට යවලා වැඩක් නෑ. මේකේ අදහස ඔයගොල්ලන්ගේ මව් භාෂාවේ මනසට යවන්නයි ඕනේ. මේකෙන් කියවන දේ අපි වාචිකව මනසට යවුවොත් මේකෙන් කියන්නේ යම් දෛශිකයක් ඒ විශාලත්වයෙන් බෙදුවාම එම දෛශිකයේ පැත්තට තියෙන ඒකක දෛශිකයක් ලැබෙන බව. මේකෙන් කියන්නේ මොකක්ද? යම් දෛශිකයක් මොකක් හරි දෛශිකයක් අපිට ලියන්න පුළුවන් තවත් ෆෝම් එකක් මේ කියන්නේ. ඒක ලියන්න පුළුවන් තව විදිහක්. දෛශිකයක් ප්‍රකාශ කරන්න පුළුවන් තව විදියක්. ඒ සමානයි කියන මෙතන මේක කියවෙන්නේ. එහෙනම්
මේ දෛශිකය කියන්න පුළුවන් තවත් විදියක් තමයි මේ කියන්නේ. මොකක්ද මේ විදිය? අපේ භාෂාවේ මව් භාෂාවේ මේක මනසට දැම්මොත් දෛශිකයක් ලියන්න පුළුවන් තව ෆෝම් එකක් තියෙනවා. ඒ තමයි එම දෛශිකයේ විශාලත්වය වතාවක් එයා පැත්තට තියෙන ඒකික දෛශිකයක ගුණිතයක් ලෙස. ඔන්න ඔය අයිඩියා එක මාන වැඩලා. අපි මෙතනින් පස්සේ තුන්වෙනි පාඩමේ ඒකතර බලපද්ධති කියලා පාඩමක් කරනවා. ඒකෙදි අපිට මේ අදහස ඕන වෙනවා. ඒකෙදි අපිට මේ අදහස ඕන වෙනවා. ඒකතර බලපද්ධති කියලා අපි පාඩමක් කරනවා. ඒ පාඩමේදී අපිට මේ අදහස ඕන වෙනවා. මේ අදහස කාරණා පැහැදිලිද? මොකක්ද මේකෙන් කියන්නේ? යම් දෛශිකයක් ලියන්න පුළුවන් තව ෆෝම් එකක්, තව ආකාරයක්, ස්වරූපයක්. මොකක්ද මේ ස්වරූපය? එම දෛශිකයේ විශාලත්වය ගුණ කිරීම මේ පැත්තට තියෙන එක. මගේ ඩියුට් එකේ පිළිලා තියෙනවා මොකෙන් ගණන්. එක එක විදිහට මම ප්‍රශ්න කරලා තියෙනවා කියලා. ඔබට ඒකේ මුද්ද පුහුණුවක් ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ අදහස වාචිකව උඩ දාන්න. වාචිකව. හරි මම කියන්නේ එහෙනම් ලියන්න එහෙනම්. ඒකට දෛශික යටතේ පහත ප්‍රතිඵල දෙක ඉතාම වැදගත් වේ. ඉතා වැදගත් වේ. ඒකට දෛශික යටතේ පහත ප්‍රතිඵල දෙක ඉතා වැදගත් වේ. ඒකට දෛශික යටතේ පහත ප්‍රතිඵල දෙක ඉතා වැදගත් වේ. ඒකට දෛශික යටතේ පහත ප්‍රතිඵල දෙක ඉතා වැදගත් වේ කියලා මේ දෙක දාගන්න ඔය කිව්වේව කිසි දෙයක් මෙතන ලියන්නේ නැහැ. මේක මනසේ දැන්පත් කරගන්න. මේක ලියා ගන්න. හොඳයි එහෙනම් අපි යමු දෛශිකයන්ට අපි කොහොම වැදගත් කරනවද ඒ ටොපික් එක ලියන්න. දෛශිකයක විජීය ස්වරූපය. දෛශිකයක විජීය ස්වරූපය. දෛශිකයක විජීය ස්වරූපය. දෛශිකයක විජීය ස්වරූපය. Algebraic form of a vector. Algebraic form of a vector. Algebraic form. මෙන්න මේක තමයි ඇත්තටම දෛශික වල වැඩ කරන්න පුළුවන් අවස්ථාව. දෛශික කියන එක ක්‍රියාත්මක තලයකට ගෙනල්ලා ඒකෙන් වැඩ ගන්න පුළුවන් අවස්ථාව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. මෙතනින් එහාට අපේ දෛශික පාඩමේ concept වල යම් යම් මොන හරි ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගේ හිතවල තිබුණා නම් ඒක නිකන් 100% තමුගේ මනසත් එක්ක එකඟ නැහැ වගේ තිබුණා නම් ඒ සියල්ල විසඳෙනවා මෙතනින් පස්සේ. ඒ සියල්ල විසඳෙනවා මෙතනින් පස්සේ. ඒ සියල්ල විසඳෙනවා මෙතනින් පස්සේ. හරිද? එසේනම් අපි බලමු මේ දෛශිකයක විජීය ස්වරූපය කියන්නේ මොකක්ද කියලා. මේක හරි සිම්පල් ඩෙෆිනිෂන් එකක්. හැබැයි ඉතා විප්ලවීය අර්ථ ගැනීම. ඒ කියන්නේ මේ දෛශික සම්බන්ධ මේ විෂය එකපාරට ඉතාම ඉහළ තලයකට උසවා තබලා ඒකේ ඇප්ලිකේෂන් පාර්ට් එක. ඔයගොල්ලෝ ඉංජිනේරින්ග් ඉගෙන ගන්න ගියොත් මේ ඉගෙන ගන්න කොටස් වලින් බැහැරව අත් වශයෙන්ම ඉංජිනේරින්ග් මහින්දන් ඉගෙන ගන්න බැරි වෙයි. මොකද මේ
ඒ තරම් මේ දෛශික කියන ඒවා වැදගත් වෙනවා. මේ ඊට වඩා අවස්ථා. හොඳයි අපි බලමු මේ දෛශිකයේ වීර්ය ස්වરૂපය කියන්නේ මොකක්ද කියලා. එතෙන්දී අපිට යන්න වෙනවා OXY තලයේ. OXY තලයට යන්න වෙනවා. හරි? OXY තලයට ගිහින් තමයි අපි මේ දෛශිකයේ වීර්ය ස්වરૂපය කියන එක ඩිෆයින් කරන්නේ. මෙතනදී අර ඒකක දෛශිකය කියන එක ඕන වෙනවා. මේක x අක්ෂය දාන දිශා, මේක y අක්ෂය දාන දිශා, මෙතන O කියලා අපි ගමු. දැන් සම්මතයක් ලෙස මෙන්න මේ x අක්ෂයේ ධන පැත්තට තියෙන ඒකක දෛශිකයක් අලුතෙන් අර්ථ දක්වනවා I කියන. ඒකේ යමයි යටින් ඉර ගහන්නේ අර උඩින් දාන්නේ සමහර පොත්පත්වල මම දැකලා තියෙනවා. අර උඩින් හැට් එක දාලා තියෙනවා. නමුත් ඒක අමාරුවේ වැඩේ කරන්නත් ගියාම මේ x අක්ෂයේ ධන පැත්තට තියෙන ඒකක දෛශිකයයි මේක සම්මත අංකණය ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක නොටේෂන් එක. ඒ වගේම y අක්ෂයේ ධන පැත්තට ඒකක දෛශිකයක් අපි අලුතෙන් අර්ථ දක්වනවා j කියන. ඒකක දෛශික දෙකක් අර්ථ දක්වුවා x අක්ෂයේ ධන පැත්තට a, y අක්ෂයේ ධන පැත්තට j. right. then මම මේ තලයේ කියන කිසියම් ලක්ෂයක් p කියලා සලකනවා. ඒක මේ පළවෙනි උත්පාදකයේ වෙන්න ඕන කමක් නැහැ. දෙවෙනි උත්පාදකයේ වෙන්න කමක් නැහැ. p කියලා ලක්ෂය. දෙකේ තුනේ හතරේ ඕන මේක. ඒකේ කණ්ඩායම මම ගන්නවා xy කියලා. හරි. දැන් මම මොකද කරන්නේ? අඳිනවා ලම්බකයක්. මේක අඩිය මම m කියලා ගන්නවා. ඔන්න මම දෛශිකයක් අර්ථ දැක්වුවා OP කියලා. මේක මම ඕනනම් a කියලා ගන්නවා. මේක තව ඉතින් කිව්වේ ඇයි O ලක්ෂයට සාපේක්ෂව p ගේ බිඳු දෛශිකයක් කියන්නත් පුළුවන්. ඒකයි වැරදුත් නැහැ. දැන් මට පුළුවන් නේද මෙන්න මෙහෙම එකක් ලියන්න OP දෛශිකය පස්සේ අපි A කියලා දාමු මේකට සමානයි OM ධන MP කියලා ලියන්න පුළුවන්. ත්‍රිකෝණ නියමය එකගයි මාත් එක්ක එකගයි. හරි. දැන් ඔබ දන්නවා මේ යම්කිසි දෛශිකයක් අපට ලියන්න පුළුවන් මේ OM කියන දෛශිකය මට ලියන්න පුළුවන් OM මට ලියන්න පුළුවන් OM ගේ විශාලත්වය වතාවක් එයාගේ පැත්තට තියෙන ඒකක දෛශිකයක්. එතන I කියන. ඒක පිළිගන්නවා කලින් මම කරපු OM ලියන්න පුළුවන් මට OM ගේ විශාලත්වය වතාවක් ඒ පැත්තට තියෙන ඒකක දෛශිකයේ මුනිතේ. එහෙනම් මම ලියුවේ OM මාපාංකය වතාවක් I කියන. දැන් OM මාපාංකය වෙනුවට මට ගත්තේ x කියලා. ඒක x නේ. දැන් මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ ඇත්තටම මේ. ඔව්. හරි ප්‍රශ්නයක් නැහැ. අපි ගමු මේක x කියලා. එතකොට xi කියලා එනවා. හරි xi එතකොට මේ MP දෛශිකය මට ලියන්න පුළුවන් මාපාංක MP යාගේ විශාලත්වය වතාවක් ඒ පැත්තට තියෙන ඒකක දෛශිකය J.
හරි මේක මට ලියන්න පුළුවන් මේ උස y කියලා. එහෙනම් මට මේක ලියන්න යයි yj කියලා. නේ? එහෙනම් OP දෛශිකය සමානයි මේක මට ලියන්න යයි xi කියලා ධන yj. මෙන්න OP වලට මම a ගත්තා කියලා ගත්තා දෙකයි නැත්නම් දෙකයි xi ධන yj කියලා කියනවා. මෙන්න මේ ෆෝම් එකට ඔන්න ඔය ij දෛශික ඒකක දෛශික පාවිච්චි කරලා කිසියම් දෛශිකයක් ලියන මේ ෆෝම් එකට අපි කියනවා xi ධන vga ස්වරූපය. දෛශිකයක vga ස්වරූපය. i සහ j ඒකක දෛශික පාවිච්චි කරලා මේක සටහන් කරන විදිය. මේකට තමයි අපි කියන්නේ දෛශිකයක vga स्वरूपය කියලා. දැන් දෛශිකයක vga ස්වરૂපය කියන්නේ මේ i සහ j ෆෝම් එකේ ලියන එකට. එතකොට ඒකේදී අපිට ඉතාම පහසුවෙන් මේ දෛශිකයේ මාපාංකය හොයන්න පුළුවන්. දැන් ඇත්තම කියනවා අපි මෙච්චර කාලේ දෛශිකයක මාපාංකය කියන සංකේත ලිව්වා මිසක් කිසිම දෛශිකයක මාපාංකය එව්වේ නැහැ. එව්වේ නැහැ. හොයන්න බෑ මේක ඉගෙන ගන්න. දැන් අපිට පුළුවන් මේ දෛශිකයේ මාපාංකය හොයන්න. ඒකට මාපාංකය කොහොමද? ඔයගොල්ලෝ දන්නවා මේ ඒ දෛශිකයේ මාපාංකය කියන්නේ OP රේඛාඛණ්ඩයේ දිග. OP රේඛාඛණ්ඩයේ දිග කියන්න පුළුවන් x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය. පායිථාගොරස් තියරි එක දාපුවාම x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය කියන්නේ. එහෙනම් xi ධන yj කියන ෆෝම් එකේ තියෙන දෛශිකයක මාපාංකය මට ගන්න පුළුවන් x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය. මේක ඉතා වැදගත් ප්‍රතිඵලයක් අපේ දෛශිකවල. xi ධන මේක මෙයා ගැහුවොත් එහෙම අර පොකුවත් එක්ක පොඩි අපෑදිකමක් කියන්නේ. අනිත් මේකට මේවත් ගන්නෙ එම නිසා xi ධන yj කියන එකේ මහාපාංකය සමානයි x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය කියලා අපට කියන්න පුළුවන් කියන එක මේ වගේ උදාහරණයක්. උදාහරණයක් ඉලක්කයක පැටර්න්. හරි. රෝග තමයි මේකේ තියෙන වැදගත් ප්‍රතිඵල දෙක. මේක සඳහන් කරනවා මේක අපි මම අභ්‍යාස ඇති වෙන්න කරනවා. මොකද මේක හොඳටම දාහව වෙන්න ඕනේ අපේ කටයුතු ඉස්සරහට කරගෙන යාම සඳහා.
මේක සටහන් කරගන්න. කල්පනා කරලා මේකේ පොඩි දැන් නොතේරෙන දේවල් තියෙනවා. ඒ ඔක්කොම මම හරි ගස්සනවා මේ ඉයලින්. ඔය මේක 100% ක්‍රියේට් කරලා තමයි නවතින්නේ. මේක තියෙන්න ඕනේ තමුන්ගේ දැනුම මෙතනින් මේක ක්ලියර් කරනවා කියන්නේ ඔයගොල්ලෝ මෙතෙක් ඩයිස් වල ආපු තේරුම ටික ඕකේ. ඉතින් යාරිය තමයි අපිට තියෙන්නේ. අපි මේ ගණන් හදලා බලමු. මේක තේරෙන්නේ. මේක ඇත්තට කලබල වෙන්න එපා. දැන් ඉවර කරනවා. වැඩේ හරියට. හරි. හොඳයි එහෙනම් දැන් අපි යමු මේක ඇත්තටම ප්‍රැක්ටිකල් තත්ත්වයේ. ඒතකොට ඔයගලන්ට මම දන්නවා මේ මෙතන එන ප්‍රශ්න තියෙනවා. මම දන්නවා ඒවා කතා නොකරම ඉන්නේ. කතා නොකරම ඉන්නේ. හරි මම දන්නවා. මම ඔයගොල්ලෝ වගේම මේක අවුරුදු 100කට විතර කලින් 33කට විතර කලින් 35කට විතර කලින් ඔය ඔයගොල්ලෝ වගේම උසස් පෙළ පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න ගියාම මට නම් කෙරවලක් දෙන්නේ ප්‍රශ්න. ප්‍රශ්න 5000ක් පොළොවේ තියාගෙන තමයි ගෙදර යන්නේ. ඊයේ වෙලේ ඉඳලා ඔයගෙන හිටලා බස් එකේ යනකොට හිටලා. ඒක ඉතින් මගේ ස්වරූපේ. මම හිතන්නේ මට ගුරුවරයෙක් වෙන්න ඉතුරුේ දෙයින්ද වෙන්න ඕනේ. මොකද මට මේ කන්සෙප්ට් එක මට ලොකු මේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ වෙන්නේ? ඒක කොහොමද ඔළුව ඇතුලේ වැඩ කරන්නේ? ඒ ආර්ට් එක සහ ඒ සයන්ස් එක ගැන මට ටිකක් ඉන්ට්‍රස්ට් වැඩි. ඉතින් ඒ හින්දා තමයි මම කැමැත්තෙන් ගුරුවරයෙක් මේ උසස් පෙළ උගන්වන්න දින ආසාව. ඇත්තටම කිව්වොත් ඊට වඩා වෙනස් තලයක යන ආසාවක් තිබුණා. යම් පොඩි හේතුවක් නිසා ඒක මට අහිමි වුණා. මේ පොඩිම මේ මැස් කරන්න ඉංජිනේරින්ග් ආසාවක් තිබුණේ මොකද මම හිතන්නේ ඒ ඇබිලිටි එක මට නැහැ කියලා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ස්ටඩි එකක් කරන්න මයින්ඩ් එක වෙන විදිහට වැඩ කරන්න ඕනේ. මට හිතෙන්නේ මගේ මයින්ඩ් එක ටිකක් හරි වැඩ කරන්නේ තියොරිටිකල් සයිඩ් එකේ. ඉතින් කෙනාගේ මනස මොහොතේ විදියක් තියෙන සංසාරේ නෙමෙයි. ඒ නිසා මම කරකට හරි ඒ ගැන කතා කරලා ඉන්නේ. දැන් මේ අපි ඉගෙන ගත්ත concept එක මම මේ ප්‍රසාරණය කරලා ගන්නවා. එක්ස්ප්ලෝර් කරනවා. කොහොමද? මම දන්නවා ඔගේ ප්‍රශ්න කෙරවලක් තියෙනවා. ඉවරයටදී ප්‍රශ්න තියෙනවා ඔය කියලා දුන්න එකට. ඕක තේරුන්නේ නැහැ තාම. හරි ඕක කොහෙද දාන්නේ? ඕක තේරෙන්න දවස් දැනෙන ටිකක් තියෙනවා. දැන් බලමු මෙන්න මෙහෙම ඇත්ත කතාවනේ. හරි. මේකේ තියෙන ගොඩක් වැඩ තියෙනවා. දැන් අපි හිතමු මෙතන තියෙන p කියලා ලක්ෂයක් 4 3. 4 3. දැන් මම මේක යාද කරනවා. අපි හිතමු මේ දෛනිකයේ 1 මේක 4යි මේක 3යි. ඒතකොට a සමානයි මේ පැත්තට මේ දෛශිකයේ විශාලත්වය 4යි හැබැයි මේ පැත්තට තියෙන එක දෛශිකයයි. එතකොට යම් දෛශිකයක විශාලත්වයයි මේ පැත්තට තියෙන එක දෛශිකයයි ගුණ කරපුවාම එක දෛශිකය හම්බ වෙනවා. දැන් මට ඕනේ මෙන්න මේ දෛශිකය. හරිද? මේ දෛශිකයේ විශාලත්වය 4නේ. ඒ කියන්නේ එකකයිනේ. ඒ කියන්නේ එකකයි. විශාලත්වය 4යි. එතකොට 4 ගුණ කරනවා මේ පැත්තට තියෙන එක දෛශිකය. එතකොට මේ දෛශිකය ජෙනරේට් වෙනවා. මෙන්න මේ මම ඊතලෙන් බෙදලා දෙන්නේ ඇඟිල්ලෙන් බෙදන දෛශිකය 4යි අයි කියලා මට ලියන්න ඕනේ. මම හිතනවා කාටවත් තේරෙන්නේ නැතුවක් නෑ අර concept එක ඔළුවට ගියාම. මෙන්න මේ a සමානයි මාපාංකයේ වතාවක් n යක්
ඊළඟට මෙන්න මේ දෛශිකය. මේ. එතකොට යාගේ විශාලත්වය 3යි. මේ පැත්තට තියෙන ඒකික දෛශිකය ඉන්නේ. එහෙනම් කොපි මේ ඒකික දෛශිකය 3යි අයින් 4යි. එතකොට මේ පළවෙනි උත්පාදකයේ මොනවද දුන්නත් ඔයගොල්ලන්ට දඩබඩ ගාලා ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක්. දැන් අපි උදාහරණයක් දෙන්නමු. මෙතන තියෙනවා m කියලා ලක්ෂයක්. 9 5 කණ්ඩායම. 9 1 9 2 කියලා. මම මේක අඳින්නේ නැහැ නේද? එහෙනම් OM දෛශිකයේ කොහොමද මට ලියන්න ඕනේ? OM දෛශිකය කොහොමද ලියන්නේ? බලන්න දෙයක් නැහැ. xy නම් xi නම් y නේ. එහෙනම් 9 යි නම් 2යි j කියලා ගන්න ඕනේ. කිසි ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. එහෙම ගන්න පුළුවන්. දැන් අපි බලමු දැන් මේ දෙවන තුන්වන වෘත්තපාද වෙනකොට මෙතන මට ඔයගලගේ ඔළුවේ සාමාන්‍යකරණ කරන්න ඕනේ එක දෙයයි. මම ඒක කියන්නේ. කාණ්ඩාංග xy නම් එම ලක්ෂයට මූල ලක්ෂය යා කරපුවාම දෛශිකයේ xi දාන yj කියන එක තමයි මම පැහැදිලි කරන්න ඕනකම තියෙන්නේ. කාණ්ඩාංග xy නම් එම ලක්ෂයට මූල ලක්ෂය යා කරපුවාම අර්ථ දක්වන දෛශිකය xi දාන yj කියලා ලියන්න පුළුවන් කියන එක ඔළුවේ තාවු කරන්න වෙනවා. හරි. අපි ගමු මේ හැටි ලක්ෂය. p කියන p මෙහෙම p වල කණ්ඩායම කරනවා ඍණ 3 8 කියන. එහෙනම් ඔන්න බලන්න. ගන්නවා මේ දෙකේ. මේ දෙකේ එකතුවට ඒ සමාන. දැන් බලන්න මොන හොඳින් බලන්න මේ a කියන දෛශිකය. හරි. මෙතනත් අර xi දාන yj සීන් එක දිනනවා කියලා මම දෙන්නම් කියන්නේ. x කණ්ඩායමේ වතාව y දාන y කණ්ඩායමේ වතාව j කියන එක එනවා මෙතෙන්. මෙතෙන් දෙනවා. දැන් දෙවන උත්පාදේ තිබ්බත් ඒකම වෙනවා. ඔන්න බලන්න. දැන් මෙන්න මේ දෛශිකයේ මේකේ එකතුවනේ. හරි. OM ධන MP. ඔකනේ. හරි. එතකොට මේ OM ලියන්න පුළුවන් මට OM වල විශාලත්වය. OM වල විශාලත්වය වතාවක් මේ පැත්තට තියෙන එකක දෛශිකයක්. මේ OM කියන දෛශිකය ලියන්න පුළුවන්. එයාගේ විශාලත්වය වතාවක් එයා පැත්තට තියෙන එකක දෛශිකය. මෙයාගේ විශාලත්වය කීයද? මේ දෛශිකයේ විශාලත්වය කීයද? දෙක තුනද? නෑ 3. විශාලත්වය දෙවයි. මේ දෛශිකයේ විශාලත්වය දින වෙන්න බෑ. 3යි. වතාවක් මේ පැත්තට තියෙන එකක දෛශිකය. මොකක්ද මේ පැත්තට තියෙන එකක දෛශිකය? i නෑ. i අර්ථ දක්වලා තියෙන x අක්ෂයේ ධන දිශාව. එහෙනම් x අක්ෂයේ ඍණ දිශාවට තියෙන එකක දෛශිකය කියන්නේ ඍණ i. ධන mp මේ දෛශිකයේ විශාලත්වය වතාවක් ඒ පැත්තට තියෙන එකක දෛශිකය. ඉතින් මේ දෛශිකයේ විශාලත්වය 8යි. y කණ්ඩායමේ 8යි. ඒ පැත්තට තියෙන එකක දෛශිකය j. දැන් මම මොකද කරන්නේ? මේ ඍණ දෙනවා මෙහාට. ඍණ 3යි i ධන 8යි j. එහෙනම් ඔබට පේනවද? කණ්ඩායම දෙක ඍණ 3 8 වෙච්ච ගමන් ඍණ 3යි i ධන 8යි j කියලා ගන්නවා. වෙන්නේ කණ්ඩායම දෙක 4 3 නම් 4යි i ධන 3යි j. කණ්ඩායම දෙක 9 2 නම් 9යි i ධන 2යි. ඕන තව එකකට වෙන්න. හරි. අපි ආරම්භ බලමු තුන්වෙනි වෘත්තපාදයේ තියෙන ලක්ෂය. ඒතෝ. එතන අපි ගමු p කියන ඍණ 4 ඍණ 6 දෙකම ඍණනේ. යවලා අඳගෙන මේක අඩියේ. එහෙනම් මෙතන මේ දෛශිකය මම a කියලා ගත්තොත් a සමානයි මේ b ලක්ෂයේ b දෛශිකය කියලා ගත්තොත් OM ධන MP. OM ධන MP.
හරි OM දාන MP දැන් OM කියලා කියන්නේ මේ දෛශිකය මට ලියුව හැකි ඒකේ විශාලත්වය වතාවක් මේ පැත්තට තියෙන ඒකක දෛශිකය මේ තියරි එක යම් දෛශිකයක් කියන්න පුළුවන් එයාගේ විශාලත්වය වතාවක් මේ පැත්තට තියෙන ඒකක දෛශිකයක් විදියට එහෙම කියන්න පුළුවන් හරි දැන් මේ OM වල මෙතන විශාලත්වය කීයද විශාලත්වය ඍණාන්තර නෙමෙයි ධනාන්තර විශාලත්වය නෙමෙයි නේද එතකොට මෙතන එන්නේ 4ක් හැබැයි මේ පැත්තට තියෙන ඒකක දෛශිකය ආයි නෙමෙයි ඍණ දැන් නම් MP වල විශාලත්වය ඍණ 6 නෙමෙයි 6යි මේ පැත්තට තියෙන ඒකක දෛශිකය J නෙමෙයි ඍණ J දැන් මම මොකද කරන්නේ ඍණ දෙකම ඉස්සරහා තියෙන අගයන් දෙකට දෙනවා ඍණ 4යි I ධන ඍණ 6යි J දැන් බලන්න මොකද සහ ඔය කියන්නේ කණ්ඩායම දෙක ඍණ 4 ඍණ 6 නම් අදාළ ලක්ෂයට යාකත දෛශිකය ඍණ 4යි ධන ඍණ 6යි කණ්ඩායම දෙක 4 3 නම් 4යි ධන 3යි කණ්ඩායම දෙක 9 දෙක නම් 9යි ධන 2යි ඍණ 3 ඍණ 8 නම් ඍණ 3යි ධන 8යි එහෙනම් කණ්ඩායම දෙක xy නම් ඒක පළවෙනි උත්පාදයේ තිබුණා දෙකේ තිබුණා තුනේ තිබුණා හතරේ තිබුණා කණ්ඩායම දෙක xy නම් දෛශිකය එපා xy නම් මට ඕනේ ඕක තරව ගන්න. ඔබ දන්නවද? ඔබ දැන් මම ඉගෙන ගන්නකොට ඔය මට තියෙන ප්‍රශ්න තමයි මම මේ ළමයින්ට ඇති කියලා හිතලා කරා. දැන් ඕක ඔහම අලෙලි උත්පාදයේ කරපුවාම මට නම් සැටිස් නෑ. බලන්න මේකෙන් හරියනවද අරගෙන. දෙකට හරියනවා. තුනට හරියනවා. හතරටත් හරියද නෑ. එතකොටද මේක ඔක්කොම හරියන්නේ. අන්න ඒ වගේ ලොකු. ඉතින් අනේ මන්ද ඒක මොකද ඉන්නේ. ඉතින් ඒක එච්චර ඕනෝන වැඩි හොයන එකක් එච්චරම දෙයක් නෙමෙයි. හැබැයි හොයන එක හොඳයි. හොයලා දැන් අපි හිතමු මේ හෙව්වට කමක් නැහැ. නමුත් ඒකේ තියෙනවා මෙන්න මේ ආර්ට් එක. මේ ලංකාවේ තියෙන විභාග ක්‍රමය ඇතුලේ ජයග්‍රාහී වෙන්න නම් විභාගෙට සෙට් වෙන්නත් ඕන. අන්න ඒක එවිල්ල හොඳයි. එවිල්ල හොඳයි. ඒක තමයි අවශ්‍ය කරන්නේ. නමුත් විභාගයට කේන්ද්‍ර වෙලා වැඩ කරන්නත් පුළුවන්. ඉතින් අපි ඒවා පේපර් ක්ලාස් වලදී දැන් කරන්න පටන් ගන්නවා. තව ටික කලක් යනවා. එතකොට ඔය රිවිෂන් අරවා ඔක්කොම මේ සිස්ටම් එක කරා අපි ගොඩනගමු. ඒතොරේ කණිවිඩ අපි කරගෙන යනකොට දැන් ඔබට තේරෙන්න ඕනේ මොනවා අදාළ ලක්ෂ්‍ය පළවෙනි එකේ දෙකේ තුනේ හතරේ කොහෙද වුණා? කණ්ඩායම xy නම් බීරුම් දෛශිකයේ xy දන y ආයෙ කතා කරනවා. හරි ඒක මේකෙන් පැහැදිලි. ඊළඟට මේ දෛශිකයේ විශාලත්වය හැම වෙලෙම අර x වර්ගය දන y වර්ගයේ වර්ගමූලයට සමාන වෙනවා. හරි. එතකොට දැන් උදාහරණයක් දෙන්නේ මේකේ ඇඟිල්ල මාපාංකය කියලා කියන්නේ මොන අපි ගණනය කරමු. මේකේ ඇඟිල්ල මාපාංකය කියලා කියන්නේ සමානයි 4 වර්ගයේ දන 3 වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ ඒකට 5. මාපාංක ඔය කියලා කියන්නේ මාපාංකයේ මෙතන හැටියට මාපාංකයේ මේක හැටියට මාපාංකයේ සමානයි වර්ගමූල ඍණ 4 වර්ගයේ ධන ඍණ 6 වර්ගයේ වර්ගමූල. ඍණ 4 උනාට වර්ගුණාම 16 කියන 36යි 16 36 කියලා කියන්නේ 52ද 52 මූල 52 වර්ගමූල 52යි වර්ගමූල 52යි කියන්නේ මොකක්ද 2යි මූල 19යි කියලා කියන්නත් පුළුවන්. එතකොට මේ විතර මාපාංකය ලැබුණා. මෙතන මොන මාපාංක ඔයෙන් වෙන්න පුළුවන්. මාපාංක ඔයෙන් වෙන්න පුළුවන්. ඒ වල කැල්කියුලේට් කරගන්න පුළුවන්. කාරණා පැහැදිලි දෙන්නේ. මේක ස්ථාන කරගන්න. ඊට පස්සේ අපි මේ වීඩියෝ ස්වරූපේ තව විශ්ලේෂණ වලට අපි යනවා. මේකේ ඉතින් ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. ගණන් හදන්න තියෙනවා. පෙරවලක් නැතුව මට කිව්වේ. ඒ ගැන හදලා දෙන්න.
හොඳයි එහෙනම් අපි අභ්‍යාස කීපයකට යමු. ලියාගමු මේ ගණන් කීපය. මේ ගණන් කීපය ලියාගන්න. ගණන් කීපයකට එක ගණන් දෙයක් වගේ තමයි. උදාහරණයක් A සමානයි ඍණ 6 ධන 8. A සමානයි ඍණ 6 ධන 8. යයි ගනිමු. යයි ගනිමු. යයි ගනිමු. යයි ගනිමු. A සමානයි ඍණ 6 ධන 8 යයි ගනිමු. හරි. A සමානයි ඍණ 6 ධන 8 යයි ගනිමු. පළවෙනි එක OA දෛශිකය ලියන්න. OA ලියන්න. ඒක හදන්නත් ඉඩ තියාගන්න. නැත්නම් ඒක කරලා ඉවරලා එකක් කරලා ඉවරලා අනිත් එකට යන්න. ගාන ලියාගන්න ඕනේ. දෙක මාපාංක OA. සොයන්න. මේ ගාන ලියාගෙන ඒක කරලා ඉවරලා ඊළඟ කෑල්ලට යන්න. Example 2 కూడా මේක අපි ඩිස්කස් කරමු. දැන් මේ ගත්තොත් පළවෙනි එක OA. කෙලින්ම ලියුවේ ඍණ 6යි ධන 8යි දෙක. කණ්ඩාංග xy නම් xy ධන y නේ.